2011 වසරේ 9 වෙනි මාසේ 20 වෙනිදා අඟහරුවාදා භාවනා වැඩසටහන. මම හිතන්නේ ධර්ම ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසලා දුන්න එකත් වටිනව නේද? ඔව්. ඒකත් හොඳයිනේ. දැන් අපි කතා කරන්නේ පැහැදිලිවම කරුණු කාරණා විග්‍රහ කරනවා නෙමෙයි. අපි මෙහිදී පැහැදිලිවම සංයෝජන ධර්ම තුනක් ප්‍රහාණය කිරීම සඳහා උපකාරක වෙන, ඒ වගේම ප්‍රහාණය කිරීමට හැකි ධර්මයක් ගැන කතා කරනවා. ඊට උපදේශයක් තමයි ලබා දෙන්නේ. අපි ගිය සතියේ මලක් උදාහරණයට ලක් කරගෙන කරුණු පැහැදිලි කළා. දැන් මේ තියෙන්නේ මල. ගිය සතියේ උදාහරණ ලක් කරපු මල තියෙන. දැන් කොහොමද හැදෙන්නේ? දැන් මේකේ සුවඳක් නැහැ, ලස්සනක් නැහැ. මේ මලෙන් මේ ගස් පැල වෙන නිසා හැබැයි මේ බීජ තියෙනවා පැල කරගන්න පුළුවන්. ඉතින් ලෝකේ මේක තමයි හැම දෙයකම නිමාව. මේ තියෙන්නේ මල. මේක තමයි නිමාව. ඉතින් මේක අඳුනගත්තාට පස්සේ ජීවිතේ හැම දෙයකම නිමාව මේකේ කියලා අඳුනගත්තට පස්සේ මොනවද අපිට අතහරින්න බැරි? හිතෙන්. අපි කියන්නේ සමහර අය නම් කියලා ගෙවල් දොරවල් අතහැරලා කැලේට යන්නේ ඊළඟට භාවනා කරලා නිවන් දකින්න පුළුවන් කියලා. මම ඒක නෙමෙයි කියන්නේ. කැලේට ගියාට නිවන් දකින්න බෑ. කැලේට ගියාට නිවන් දකින්න බෑ. එහෙනම් ඉතින් වැඩිපුරම ওই කැලෑවල වල ඉන්න වැඩි ජනතාව නිවන් දකින්න තිබ්බා. ඈ කැලේට ගියාට නම් නිවන් දකින්න බෑ. හිතෙන් නිදහස් වෙන්න ඕන නිවන් දකින්න. එතකොට හිතෙන් අතහරිනවයි කියන්නේ මේකයි. ඒ දේත් එක ගැටෙනවයි කියන එක නෙමෙයි. ඒ තියෙන දේවල් තියෙන විදියට තියෙන්න හරින්න පුළුවන්. අමුතු ආකාරයේ බැඳීමක් ඒවට නැත්තම් එච්චරයි. අමුතු ආකාරයේ කලබල බැඳීමක් ඒකට නැත්තම් එච්චරයි. ඕනම දෙයක යථාර්ථය දන්නවා නම් අතහැරීම කියන එක හිතෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. අනිත් එක හිතෙන් එහෙම අතහරිනවයි කියලා දෙයක් කරනවා නම් ඒක හරි අඥාන ක්‍රියාවක්. හිතේ ස්වභාවය තමයි යමක යථාර්ථය වැටහෙනකොට ඊට අනුගතව මනස සැකසෙනවා. දැන් ඔබ ගින්දරට මෙහෙම අත තිබ්බහම මං ඉක්මනට අත ගන්න ඕනේ කියලා අදහසක් තියෙනවද? නෑනේ. යමක යථාර්ථයේ වැටහීම නිසා ඒක ස්වයං ක්‍රියාවක්, ස්වභාවික ක්‍රියාවක් බවට පත් වෙනවා. ඉතින් ඒක තමයි ස්වභාවය. ලණුවක් කියලා අතේ තියාගෙන ඉන්න මිනිස්සයා යම් මොහොතකදී දැනගන්නවා මේ සර්පෙක් කියලා. එයා ශනිකව මොකද වෙන්නේ? ශනිකවම අතහැරීම කියන එක සිදු වෙනවා. ඒක තමයි ස්වභාවය. එහෙමනම් අන්න එවැනි ස්වභාවයක් තමයි අතහැරීම කියලා කියන්නේ. එහෙම නැතුව අපේ උදවිය අතහැරීම කියලා කරන්නේ ගැටීම. මට ඒව එපා, මේවත් එපා, ඕවත් ඕනේ, මට කැලේකට යන්න ඕන, මට භාවනා කරන්න ඕන කියලා. එහෙම නෙමෙයි. අපි ඥානවන්ත නම් හැම දෙයක්ම සාමකාමී කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. හැම දෙයක්ම සමබර කරගෙන යම් තරමකට සාමකාමීව පවත්වගෙන මේ ගමනේ යන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ධර්ම දේශනාවේදී සඳහන් කළා වගේ ඔය ඇත්ත ලෝකෝත්තරද ලෝකීයද? ලෞකිකයිනේ. ලෞකිකද ලෝකෝත්තරද? ලෝකීය. අර අපි කියන්නේ කීමද නේද? එයා නම් හරිම ලෝකෙක් කියලා. ලෝකෙක් කියලා කියන්නේ ලෝකයේ ඉන්නේ. ඉන්ද්‍රියන් හයේ ඉන්න කෙනෙක්. ලෝකයේ.
සමහර අය නම් කියනවා එයා නම් ලෝකෝත්තරෙක් කියලාත් කියනවා. ලෝකෝත්තරෙක් කියලා කියන්නේ බෑ මාර්ගඵලලාභී කෙනෙකුට ලෝකෝත්තර කෙනෙක් කියලා කියන්නේ. එimmeha කෙනෙකුට කියන්න බෑ. ලෝකීයයි. ලෝකීය සත්‍ය සැපද දුකද? දුකයි. හරිම දුකයි. අපාය වගේ. අපායෙත් හැම පැත්තෙම පිච්චෙනවනේ. උතුරට දුවගෙන උතුරෙන් එනවා, දකුණෙන් එනවා, නැගෙනහිරට දුවනවා, පස්නාහිරට දුවනකොට ඒ පැත්තට හැම පැත්තෙම පිච්චෙනවා. ඉතින් ලෝකීය ස්වභාවයත් ඒකයි. කොයි තැනකට බැලුවත්, කොයි ස්ථාවරයේ බැලුවත්, කොයි තැනට ගිහින් නතර වෙන්න කියලා හිතුවත් ඒ හැම තැනකම Tamanට පේන්නේ මොකද්ද? දුක. ගිනි ජාලාවක් පේන්නේ. ජීවිතේ අතීතේ බැලුවත්, අනාගතේ බැලුවත්, වර්තමානයේ බැලුවත් අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. අඩුම ධර්මේ මං ගැනවත් හිතලා මට සතුටු වෙන්න බෑ. මොකද මමත් මේ මලක් වගේ කුප්පම් මිලා යාති යතයි ධම්මේ. මමත් මේ මලක් වගේ පර වෙනවා කියලා පේනකොට එතනවත් හැපයක් නෑ. දැන් එහෙමනම් මේ දුක්ඛ සත්‍ය හොඳට තේරෙන කෙනෙකුට තමයි මේකෙන් සමුදේ වෙන්න, සමුදේ සත්‍ය හොයන්න උවමනා වෙන්නේ. දැන් හිතින් හොඳටම තියෙනවා නම් මේ දේවල් වලින් නිදහස් වෙන්න ඕන කියලා අදහසක් අන්‍යයා සමුදේ හොයනවා. කොහෙද තියෙන්නේ කියලා. ඒක ආශ්චර්යමත් දෙයක්. ඒක ආශ්චර්යමත් දෙයක්. ආශ්චර්යමත් දෙයක් කියලා කියන්නේ ඉන්ද්‍රියන් 6කටම දැනගන්න බැරි දෙයක් මේ සත්‍යය අවබෝධ කරගන්න. මොකද කරන්නේ? ඉන්ද්‍රියන් 6ටම තේරුම් කරගන්න බැරි දෙයක් මේ සත්‍යය අවබෝධ කරගන්න. ඒක ආශ්චර්යයක් නෙවෙයි. අතිශයින්ම පුදුවන දනන. ඒක හොඳට තේරෙනවද? දැන් බලමුකෝ මේ ඇහැට ග්‍රහණය කරන්න පුළුවන් දේවල් මොනවද කියලා දන්නවනේ නේද? ඒකට එවැනි ස්වરૂපයේ දෙයක් නෙමෙයි කියලා නිවන දන්නවා ඇත්තනේ. ආලෝකයක්, වර්ණයක්, හැඩයක් නෙමෙයිනේ. එහෙම දෙයක් තිබ්බනම් ඇහැට පෙන්වන්න පුළුවන්. ඇඳලා වර්ණ එකතු කරලා පෙන්වන්න තිබ්බා. එතකොට කනට ග්‍රහණය වෙන දේවලුත් දන්නවනේ. ශබ්ද, මිහිරි, අමිහිරි යම් කිසි ශබ්ද රටාවක් තිබ්බනම් ඒ නිර්වාණ ශබ්දේ කියලා දෙන්න තිබ්බහම. එහෙම දෙන්නත් බෑ. නිවනේ මොනවා හරි සුගන්ධයක්, සුවඳක් තිබ්බනම් අන්නේ සුවඳ නහයට ආග්‍රහණය කරන දෙන්න තිබ්බා. ඒක බෑ. කෑම බීමක් වගේ රසයක් දැනෙන දෙයක් නම්, පැණි රහක් නම් කොහෙන් තිබ්බා? බෑ. ස්පර්ශ කරලා හඳුන ගන්න පුළුවන් කෙනෙක් නම් එයාට ගිහිල්ලා අර ශ්‍රී පාදේ ඔළුව ගහනවා වගේ නිර්වාණෙත් ඔළුව ගහලා එන්න තිබ්බා. එහෙම තැනක් නොතිබ්බ එක තමයි ගැටලුව. ඊළඟට මනසින් මවලා මෙන්න මෙහෙමයි නිවන, දැන් ඔන්න ඔබ තේරුම් ගන්න, දැන් ඔබ ඉන්නේ නිවනේ කියලා එහෙම මෝහණය කරන්න වගේ නෑ. සමහර අය ඉන්න භාවනාවලිනුත් එහෙම කරනවා. දැන් ඔබ ඉන්නේ මෙහෙම කියලා රවට්ටනවා. දැන් ඔබ ඉන්නේ චතුර්ථ ධානය කියලා කියන විනාඩි 5ක් ගියේ නෑ. එහෙම චතුර්ථ ධානය වලට යන්නේ නෑ. ඉතින් ඒ නිසා දැන් ওই ඉන්ද්‍රියන් 6ටම පැහැදිලිනේ ප්‍රහාණය වෙන දේවල් මොනවද කියලා. දැන් ওই විදිහේ එකක්වත් නෙමෙයි. නිවන කියන්නේ ওই 6ටම සමාන ධර්මතාවයක් නෙමෙයි. සාපේක්ෂිත ධර්මතාවයක් නෙමෙයි. එහෙම නැත්නම් අනුගත. ඒවට අනුගත ධර්මතාවයක් නෙමෙයි. දැන් ඔබට විදර්ශනා කරන්න අවස්ථාව වුණ මම සලසලා දීලා තියෙනවා. මොකද්ද සායනහස කියන්නේ මේ? මේ 6ටම අනුගත නොවන, ග්‍රහණය කරගත නොහැකි, සමාන නොවන, විදදරාගත නොහැකි ධර්මතාවය කුමක්ද? කිං? දැන් මොන හොයන වෙලාව? අපි නිතරම කියන අපේ දේශනාව තුළමයි භාවනාව තියෙන්නේ. විදර්ශනාව තියෙන්නේ. ඒ භාවනාව තුළමයි එවල මේ ප්‍රතිඵලයේ ඥාන දර්ශනයක් හැටියට දකින්නේ.
ඔබට එකවරක් පේන්නේ තියෙන්න පුළුවන්. ඒක දහස් වාරයක් ලක්ෂ වාරයක් හරි හොයලා තමයි හොයාගන්න තියෙන්නේ. සොයන්නාට ලැබෙයි කියලා නේ කියලා තියෙන්නේ හැමදාම. බුදුහාමුදුරන්ට උනත් නිවන උනත් හෙව්ව නිසායි හම්බ වුනේ. ඔය ඇත්තට දැන් හොයන්න ඕන. එහෙමනම් මොකද්ද? කුමක්ද? එතකොට මේ විදිහේ අපි දේශනයක් කරන්නේ Tamanට උපකාරක පිණිස. නිවන හොයාගන්න උපකාරක පිණිස. මාර්ගෝපදේශයක් නේ. එහෙම නැතුව පැහැදිලි කිරීමක් අධ්‍යාපනයක් ලබා දෙනව නෙමෙයි. ඔබ යන ගමන් මගට උපකාරක පිණිස. එහෙමනම් දැන් ඔබ හොයන්න ඕන ඉන්ද්‍රියන්ට ගෝචර කරගන්න බැරි ධර්මය මොන වගේ ඇද්ද? කොහෙද තියෙන්නේ? එතන මොන වගේ ස්වરૂපයක් තියෙනවද? එතන ජීවත් වෙන කෙනෙකුට මොන වගේ දෙයක් දැනේද? ඒක නුවණින්ම එතන නුවණම එතෙන්ට පාත්‍ර කරලා නුවණින් මේක අත්විඳින්න ප්‍රත්‍යක්ෂ කරන්න. එතකොට අර දහම් කුසලයේ කියන එක වැඩෙනවා, ලෝකෝත්තර කුසලයේ කියන එක ඇති වෙනවා. ඇතිවීම තුල ලෝකෝත්තර කුසලය ප්‍රබල වුණොත් අකුසලයට වඩා මේ පැත්තට නැමෙනවා. දැන් අකුසලයේනේ වැඩි. අකුසලයේ කියන්නේ මොනවද? අකුසලයේ කියලා කියන්නේ ඇලීමටයි ගැටීමටයි දෙකම. ඇලුනත් අකුසලය, ගැටුනත් අකුසලය. එහෙමනම් ඒ දෙකෙන්ම නිදහස් වුණාම තමයි කුසලය. දැන් අපි කල්පනා කරනවා. කල්පනා කළාට අර ගිරව කූඩුවේ අර පැත්තට පිහාමිනවා. ඒ පැත්තේ කණුවේ අතර වෙනවා. මේ පැත්තට පිහාමිනවා. මේ පැත්තේ දැලේ ආයි වදිනවා. අපිත් එහෙමයි. ඉන්ද්‍රියන් වලින් කොහේ හරි මාරු වෙලා හොඳට බලන්න දෘෂ්ටියක වැටලා ඇති. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දෘෂ්ටි වලින් තොර වුණාමයි සිල්වත් වෙන්නේ. එතකන් ඔය සීලෙ නෙමෙයි ඔයගොල්ලෝ රකින්නේ විනය. එයාපෝට් එකෙත් ගහලා තියෙන්නේ no smoking කියලා. ඉතින් ඔය ගහලා තියෙනවා. ඒක අරාබි රටෙත් ගහලා තියෙනවා. ලංකාවෙත් තියෙනවා. ඔයෙත් තියෙනවා. ඔය විනය. ඔය එයාපෝට් සමාගම ශාස්ත්‍රවරු ඒගොල්ලෝ සිල් සමාදන් කරන්න අපිට බෑනේ. ඔය විනය. අපේ අය සීලය කියලා කියන්නේ සීලය කියන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි වලින් තොර වෙච්ච තැනයි සීලය. මනෝ සංවර සීලය. ඉතින් පව් නේ අපේ බෞද්ධ ජනතාව වෙනතුන් නේද? පව් කියලා හිතනවා. විනය පද්ධතියට තමයි සීලය කියලා හිතන් ඉන්නේ. සමාදන් වෙලා කණුවකට හේතු වෙලා ඉඳලා ගෙදර එනවා. දැන් සිල් සමාදන් වෙන්න සිල් ගන්න ඕන අවස්ථාව. දෘෂ්ටි වලින් තොර වෙන්න අනේදාට සිල්වත් වෙන්න. දෘෂ්ටි වලින් තොර වුණාම සිල්වත් වෙනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දසනේන සම්පන්නෝ. කාමේසු විනය්‍යගේ දහම්. කාමයේ කියලා කියන්නේ ඇලීමට ගැටීමට. විනය්‍යයෙන් දහම්. ඒකේ පාලනයක් ඇති වෙනවා. ඒකේ නිදහස් වෙනවා. එතකොට ඇලීමයි ගැටීමයි නැත්තම් සසර ප්‍රාර්ථනා නැත්තම් නහි ජාතු කම්මසේය. සසර උපදින එක වුණත් අතර කරන්න පුළුවන්. හැබැයි මේ ධර්මයේ දැක්කත් Tamanට උපදින්න උවමනාව තියෙනවා නම් යම්කිසි උත්තම ප්‍රාර්ථනාවක් දැන් දහමක් අවබෝධ කරගන්න විශිෂ්ට ඥානයක් තියෙන කෙනෙක් සසර සැරේ සරන්නේ මේ වලලු මාළු වලට. සබ සම්පත් වලට. අනේ පිටුසිරිතුමා වගේ වෙන්නවත් මේ විසාඛාව වගේ වෙන්නවත් යන්නේ නැහැ සසරට. ඒගොල්ලෝ යන උත්තම ප්‍රාර්ථනාවලට, උතුම් ප්‍රාර්ථනාවලට බුදු භව,
අග්‍ර ශ්‍රාවක, මහා ශ්‍රාවක, උපස්ථායක, ඒ වගේ මහා දායක වගේ වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට යන්නේ. ඇත්ත මේ පොඩි දේවල් අපේක්ෂා කරන්නේ නැහැ, ප්‍රාර්ථනා කරන්නේ. ඒගොල්ලන්ට උප්පත්තිය සමහරලට ධනෙ තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. නැති වුණත් ප්‍රශ්නයක් නෙමෙයි ඒගොල්ලන්ට, තිබුණත් ප්‍රශ්නයක් නෙමෙයි. මේ භෞතික දේ කියලා කියන්නේ අසුරු සැනින් තප්පරයෙන් ඉහළ පහළ යන දෙයක් නේ. භෞතික දේවල් කියලා කියන්නේ අසුරු සැනින් ඉහළ පහළ යන දෙයක් ඒක. ඒ නිසා ඒ ගැන ලොකු මාන්නයක් ඇති කරගන්න ඕමනාවක් නැහැ. ඔව් දැන් තමා තුල මේම දැන් බණ අහන්නේ හරි අපි යනවනේ තීරණ වලට යනවනේ අවබෝධය යන වලට පාත්‍ර වෙනවා. නිවැරදි කියලා අපි දේවල් යම් දේවල් තේරුම් ගන්නවා. ඒ තේරුම් ගත්ත දේවල් නැවත බලන්න ඕන. නැවත පිරිසුදු කරන්න ඕන. දැන් හාල් උනත් දෙකපාරක් ගල්ලා ඉන්නේ නැහැ නේ. හොඳට වැලිය යන්න නම් දෙපාරක් විතර ගන්නවා. ඒ වගේ අපි ගන්න උත්තර දෙපාරක් විතර කරන්න වෙනවා. ගලන්න ඕනේ. කොහෙද බලන්න ඕනේ? මම හාමුදුරුව අපිට කියලා තියෙනවා දෘෂ්ටි වලින් තොර වූ අවස්ථාවයි. සම්මාදිට්ඨිනේ. සම්මාදිට්ඨි. ඒවල දෘෂ්ටි වලින් දිට්ඨිංච අනුපගම්ම සීලවා. අනුපගම්ම. ගන්නෙ නැති. දෘෂ්ටි ගන්නෙ නැති. දිට්ඨිංච අනුපගම්ම. දිට්ඨිංච දෘෂ්ටි ගන්න තරම් නෙමෙයි. දෘෂ්ටි ගන්න නැති. කොයි ආකාරව දෘෂ්ටි ගන්නේ නැහැ. පරිමය කියලා අපිට මොකක් හරි කියන්නේ. සමහර තීරණ වගේ දැන් කියන්නේ සමහරවිට නිගමනයකට එනවනේ නෑ ඒ වගේ දේවල් වලට නෙමෙයි දෘෂ්ටි කියලා කියන්නේ. මේක ඇත්තෙම ඥාන දර්ශනයක්. දැන් ධර්ම අවබෝධයටපත් වෙච්ච කෙනෙක් වුණත් නිගමන ගන්නවා. එහෙම තියෙනවා, තීරණ තියෙනවා. හැබැයි ඒව දෘෂ්ටි නෙමෙයි. දැන් මෙහෙම කියන්නකෝ. මේ මොකද්ද? මලක්. ඒත් කිව්වා මේකට මලක් කියලා. ඔව්. හරි. මේකට බුදුරජාණන් වහන්සේත් මෙතෙන්ට වදිනවා. මං අහනවා බුදුහාමුදුරනේ මේ මොකද්ද? බුදුහාමුදුරුත් කියනවා ඕක මලක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ නැහැ මේකට ඕක මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ මොකක් කියන්නේ? මලක්. පරවුණු මලක්. හැබැයි ඔබ කියූ මලේ කියන බර බුදුහාමුදුරු මේකට මලේ කියද්දි නෑ. අතක තියාගන්න එකයි. ඒ නිසා ධර්ම අවබෝධයේ වෙච්ච කෙනෙකුට සාධන් වහන්සේ කෙනෙකුට තීරණ ගන්න පුළුවන්. නමුත් ඒකේ පසුබිමේ තියෙන ආකාර දෙක තමයි වැදගත්. බුදුහාමුදුරන්ට මේකට දෘෂ්ටියක් නැතුව මලේ කියන්න පුළුවන්. ඔබ මේකට දෘෂ්ටියක් ඇතුවයි මලේ කියලා කියන්නේ. මේක ඔප්පු කරලා පෙන්නන්න. මේ තියෙන්නේ පොල් ගෙඩියක්. මේ තියෙන්නේ පොල් ගෙඩියක්. ඔබ පිළිගන්නවද? මේ තියෙන්නේ පොල් ගෙඩියක්. ඇයි ඔබ පිළිගන්නේ නැත්තේ? ඔබ දෘෂ්ටිගතයි. ඔබ දෘෂ්ටිගතයි. ඔබගේ බෑ මට අර මලේ කියලා දාගත්ත ගෝලුවේ මට ඒක ඉවත් කරන්න බෑ. මම මේකට කියන්නේ මලමයි. ගැහුවත් බැලුවත් කියන්නේ මම ඕකට මලමයි. මොකද මට පිට කලින් දාපු සංඥාව තියෙනවනේ. ඒ නිසා මේක මලමයි. මලම තමයි. මේක පොල් ගෙඩිය නන් නෙමෙයි කියලා. නමුත් බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි මේ පොල් ගෙඩිය. මම ගිහින් කියනවා ස්වාමීනි පොල් ගෙඩිය. බුදුහාමුදුරන්ගේ උත්තරේ මොන වගේ වේද? මට පුළුවන් ඥාන දර්ශනය නිසා පොතපත තුලින් ගත්ත ධර්ම දැනුම නිසා ඒ දෙකෙන්ම මට මේ ඒ උත්තරේ සපයලා කියන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ උත්තරේ මොකක්ද කියලා. ඒ බලන විදියම
දැන් තමන්ගේ උත්තරේ උනානේ මලමයි ඒක පොල් ගෙඩිය නෙමෙයි කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ උත්තරේ මොන වගේ වෙන්නේ පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියයි මේකට. මතක තියාගෙන යන්න. එහෙම කියයි. යම් තරමක් අවපහගන්නුණු ඉහළට මේ පෙති රේණු විහිදුණු කුඩා උලක හැඩයක් ඇති ඔබ ඇති ඔය දෙයට යමෙක් කියන්නේ පොල් ගෙඩියයි කියලා නම් ඒක හරි. තව කියන්නම් කොහොමද? දැන් මේක තියෙනවා කොස් ගහ. කොස් ගස් පේනව නේද හැමෝටම? කොස් ගෙඩි පේනවා ඇති. කොස් ගහ පේනවා ඇති. කොස් කොලේ හැඩේ එහෙම පේනවා ඇති. හරිනේ? හරි. ඊට තියෙනවා දෙල් ගහ. දෙල් ගහේ හැඩේ අර සත්තුන්ගේ කුර හැඩයට වගේ කොළ තියෙන්නේ. මේ සත්තුන්ගේ කියන්නේ මේ අර මේ කොක්කුන්ගේ වගේ මේගේ පා හැඩේ වගේ මේ පියාඹන කුරුල්ලන්ගේ කකුල් වගේ තියෙන්නේ කොළ. ඉතින් දෙල් ගෙඩිය කොස් ගෙඩිය වගේ ලොකු නෑ පොඩියට පොඩි කටු තියෙන්නේ. මේ පොඩි ගෙඩියක් ටිකක් ඊට වඩා පොඩි ගෙඩියක් තියෙනවා. එවන පේනවා දෙල් ගහ වෙනවා පේනවා කොස් ගහ වෙනවා පේනවා. දැන් එක්කෙනෙක් ගිහිල්ලා ඉවරලා කොස් ගහ ළඟට ගිහිල්ලා කියනවා මේක දෙල් ගහ. ඔබ කොස් ගහ මවාගෙන ඉන්නේ මං කියනවා ඒකට දෙල් ගහ කියලා. දැන් ඒකට මොකද කියන්නේ? මේ මනුස්සයට පිස්සුද කොහෙද මේක කොස් ගහ. කොස් ගහ. ඒ නිසා අපිට දෘෂ්ටියක් තියෙනවා. ඒ නිසා සමහර දෙතුන් වතාවක් කිව්වොත් එහෙම නෑ ඕක දෙල් ගහ කියලා කිව්වොත් අපිට තරහක් යනවා. මොකද අපිට අර තියෙන දෘෂ්ටියෙන් ඉවත් වෙන්න බෑ. අල්ලගත්ත දෘෂ්ටියෙන් ඉවත් වෙන්න බෑ. ඉවත් වෙන්න බැරි නිසා අපි තරහක් ගන්නවා. ඒ නිසා දැන් දෙල් ගහ ළඟට ගිහිල්ලා යමෙක් කියනවා මේක කොස් ගහ කියලා. කිව්වා මොකද කරන්නේ? කොහොමද මේක කොස් ගහක් කියන්නේ මේක දෙල් ගහ කියලා තියෙන්නේ. ඇත්තටම දෙල් ගහක් කොස් ගහක් ලෝකේ නැහැ. දෙල් ගහකුත් නැහැ කොස් ගහකුත් නැහැ. එතකොට මේ දෙල් ගහයි කොස් ගහයි කියන්නේ මොකද්ද? දෘෂ්ටිය. දෘෂ්ටි දෙක. ඔය වෙන්නේ දෘෂ්ටි ජාලාවක නෙමෙයිද අපි මේ ඉන්නේ? දෘෂ්ටි ජාලාවක ඉන්නේ. ඔය මමයි කියලා කතා කරන එකත් ඕකම තමයි. දෘෂ්ටිය. සක්කාය දිට්ඨිය කියලා නමක් දැන් මේකයි. මමයි කියලා කතා කරන එක දෘෂ්ටිය. ඉතින් මොනවද දෘෂ්ටි නැත්තේ? හැම දෙයකම දෘෂ්ටි ජාලයක් තියෙන්නේ. ඒ නිසා දිට්ඨිංච අනුපගම්ම සීලවා බුදු කෙනෙක් ඉදිරියේ නම් බුදු කෙනෙකුට සටනක් ඒකේ හිතේ පහළ වෙන්නේ නැහැ. තරහක් හිතේ පහළ වෙන්නේ නැහැ. කවුරුන් ඇවිල්ලා කොස් ගහට දෙල් ගහයි කියලා කිව්වා. කවුරුන් ඇවිල්ලා දෙල් ගහට කොස් ගහයි කියලා කිව්වා. තරහක් ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාගේ සැබෑ ශ්‍රාවකයන්ට මට පල්හොරුන් විසින් තලන විටත් ද්වේෂයක් නූපදී කියලා. බලන්න ලෝකෙ මොනතරම් අතහැරීමක්ද කියලා. පොඩි පහේ අතහැරීමක් නෙමෙයි. පුදුමාකාර අතහැරීමක් ඒක. පුදුමාකාර අතහැරීමක්. ඒ අතහැරීමෙන් 125ක්වත් ඔය ඇත්තන් තුල සම්පූර්ණ කරන්න මට හැකියාව ලැබුණොත් ඒක තමයි මම ලබන භාග්‍යය. මොකද මම 100%ක් අතහැරලා නැහැ. ඔව් අනිවාර්යෙන් ඒ අදහස ගත්තාම නිවීමක් දැනෙන්න ඕන. මේ ඔය ඇත්තන්ට අර සසර ඒ තියෙන ස්වභාවයෙන් නිදහස් වෙන්න තමයි මේ කරුණු කාරණා දෙන්න මෙනෙහි කරන්න දෙන්නේ. එතකොට බලන්න මේ දෘෂ්ටි ජාලය.
වැඩන්නේ. ඔය ඉන්න දරාගෙන ඉන්න හැම මතයක් තුලම තියෙන මොකද්ද කියලා බලන්න. බෞද්ධ ආගමික කියලා කිව්වට බෞද්ධ නෙමෙයි. බෞද්ධ දෘෂ්ටිවාදී. බෞද්ධ දෘෂ්ටිවාදී. අරාගම් මේ ආගම් වල නම් කිව්වත් ඒ දෘෂ්ටිවාදී. පරවාදී ඉන්නේ අනුන් කියලා දෙන දේ ඉන්නේ. බෞද්ධ වෙන්න නම් භවය උද්ද කරන්න ඕන. භවය උද්ද කරනවා කියන්නේ නිදහස් වෙන්න ඕන. භවයෙන් නිදහස් වෙන්න ඕන. භවයෙන් නිදහස් වෙච්ච කෙනෙක් තමයි භව උද්ද කෙනා බවට පත් වෙන්නේ. නැත්තම් භව උද්ද නෙමෙයි නිකම්ම භව. භාවය භාව රූපය කියලා කියන්නේ තමන්ගේ භාව රූපේ මොකද්ද? පුරුෂ භාව රූපය, ස්ත්‍රී භාව රූපය ආදී භාව රූප නම් කරනවා. දැන් තමන් ස්ත්‍රියක් නම් ස්ත්‍රී භවෙන් නිදහස් වෙන්න ඕන. ස්ත්‍රී භව කියලා කියන්නේ මොකද්ද? දෘෂ්ටිය. සමහර රටවල් වල ඉන්නෝ ස්ත්‍රිය තමයි ප්‍රධාන කියලා. ඒ රටවල් ස්ත්‍රීන් තමයි ප්‍රමුඛතාවයේ ඉන්නේ එහෙමයි. පුරුෂයන්ට ගෝරි දාන්නේ, පුරුෂයට අල්ලගෙන හැන්දෑවට ගහන්නේ එහෙම ඒ ස්ත්‍රීන් මේ රටවල් වල. බීලා එහෙම ඇවිල්ලා මහත්තයා ගෙදර ඉඳන් කැමරේ එකේම අදාගෙන ඕන එනකම් බලන් ඉන්නවා. ලංකාවේ අනිත් පැත්ත. ලංකාවේ අනිත් පැත්ත. ඉතින් ඒ වගේ ලෝක රටවල් වල එක එක රටවල් වල එහෙම තියෙනවා. නමුත් මේ දෙකම වැරදි. මේ දෙකම වැරදි. ස්ත්‍රීන් පුරුෂයෝ සමාන වුණත් එකයි. පුරුෂයන්ට වඩා ස්ත්‍රියෝ ලොකු වුණත් එකයි. ස්ත්‍රීන්ට වඩා පුරුෂයෝ ලොකු වුණත් එකයි. වැඩන්නේ එකම තැන ඉන්නේ. එකම තැන ඉන්නේ. දෘෂ්ටියේ මාරු වීමක් විතරයි. ඒ දෘෂ්ටි මාරු කරගන්න තමයි මහා ලොකුවට මහන්සි වෙන්නේ. ඉත්ති භාවෝ කිං කෛරා. ස්ත්‍රී භාවය මොකටද? සෝමා සූත්‍රයේ සෝමා රහත් මේ නින් වහන්සේ, වජිරා රහත් මේ නින් වහන්සේලාම ප්‍රකාශ කරපු දේශනා. ඉතින් ඒ නිසා ඔබ උත්සාහ කරන්න ඕන අෂ්ටපුරුෂ පුද්ගල වෙන්න. අෂ්ටාර්ය පුජ්‍යලයක් වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ පුත්‍රයෙක් වෙනවා කියලා කියන්නේ භාව රූප නැති කෙනෙක් වෙනවා. එයාගේ මනස තුල, ඥානය තුල, දර්ශනය තුල භාව රූප නැහැ. එවැනි මාන්නයක් නැහැ. දැන් පුරුෂයන්ට අපි පුරුෂයෝ කියලා මාන්නේ තියෙනවා. ස්ත්‍රීන්ට ස්ත්‍රියෝ අපි ස්ත්‍රියෝ කියලා මාන්නය තියෙනවා. ඇති අයද ඇති කියලා මාන්නේ තියෙනවා, නැති අයද නැtei කියලා මාන්නේ තියෙනවා. අනේක විද ප්‍රශ්න. මේවල්නේ ඔය රූපේ, ඔය භාව රූපේ නැති වෙනවා. එතකොට භාව රූපයක් නැති දර්ශනයක් කියලා කියන්නේ තථාගත දර්ශනයක්. ඒක පාර්ශ්විකව බලන කෙනෙක් නෙමෙයි. ශ්‍රී ලාංකිකයෙක් වුණොත් එහෙම අන්න ශ්‍රී ලාංකික ඒක පාර්ශ්විකව බලනවා. දෙමළ වුණොත් අපි දෙමළ කියලා ඒක පාර්ශ්විකව බලනවා. මුස්ලිම් වුණොත් අපි මුස්ලිම් ජනතාව කියලා ඒක පාර්ශ්විකව බලනවා. සිංහල වුණොත් අපි සිංහල ජනතාව කියලා ඒක පාර්ශ්විකව බලනවා. ඒ සියල්ලම වැරදි. ඒ සියල්ලම වැරදි. දැන් ඇමරිකානුවට උත්තේජනයක් ඇති කරන ඔබ ඇමරිකානුවෙක්. ඔබ යුද පිටියේදී මැරුණත් ඔබ දෙවියෙක් කියලා මුරුංගත් විදිනවා. මේ පව් ගිහිල්ලා මැරෙනවා. දමිලත් අයත් අල්ලලා ඔබේ ජාතිය වෙනුවෙන්, ප්‍රදේශය වෙනුවෙන්, වර්ගය වෙනුවෙන් මැරුණාම දෙව්ලොව උපදින්න කියලා මුරුංගත් තියෙනවා. උත් ගිහිල්ලා මැරෙනවා. පව්. ඒ තමන්ගේ පාලන තන්ත්‍ර අදහස් සාර්ථක කර ගැනීම සඳහා ත්‍රස්තවාදී විසින් අතුල් කරන මානසිකත්වය. ඒකට ආගමික කණ්ඩායමලුත් එහෙමයි. මේ අපේ මේක අදහනවල මෙහෙ වෙනකොට මෙහෙ වෙනවා කියලා කියනත් ඒ දෘෂ්ටි
දෘෂ්ටි ජාලයක්. ඉතින් ඒ නිසා අපිට දෘෂ්ටි මාරු කරන්න ඕනේ, දෘෂ්ටි නැති කරන්නයි ඕන. නමුත් ලෝකයේ ආගම් ඇදහිලි ක්‍රම මේව මාරු කරනවායි කියලා කියන්නේ දෘෂ්ටි වලින් තොර වෙනවායි කියන එක එහෙම නෙමෙයි. දෘෂ්ටි මාරු කරනවා. දෘෂ්ටි මාරු කරගන්න එපා. දැන් හොඳට දෘෂ්ටි මොනවද කියන එක තේරිලා තියෙන්නේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? දෘෂ්ටි වලින් නිදහස් වෙච්ච නැති එකනේ. ඔව්. ඇයි නිදහස් වෙන්නේ නැත්තේ? මොනවද ඒ බැඳීම? එකින් එක බලන්න ඕන. මහත්යද බබාලද ගේ දොර ඉඩ කඩන්ද තමාගේ ශරීරයේද? එතකොට ටක් ගාලා හිතෙන් අහන්න ඕන. හරි ඔබ බැඳෙනවනේ. හරි ඊට පස්සේ තව අවුරුදු 10කින් තව අවුරුදු 20කින් කොහොමද එතකොට ලිහිලද? දැන් එහෙනම් දැන් ඔබ තියාගත්තත් ඔක වැඩක් නැහැ නේ. අතාරින්න වෙනවනේ. ඒ ධර්මද විශාල දුකක් විඳින්න වෙනවා. ඒ නිසා එදාට ඉතින් ওই මාර්යා ගෙනියනවා නම් ඕක අනිවාර්යෙන් දැම්මම ගෙනියන්න කමන්නේ. දැම්මම ගෙනියන්න. දැන් අපි කලේ ඒක මොකද්ද? මාර්යා හොයන් එන්න කලින් මාර්යා හොයාගෙන ගිහිල්ලා එයාගේ බඩු ටික දුන්නා එයාට. මෙන්න ඔයාගේ නම් ඔයා ගන්න. වැඩක් නැහැ කියලා දුන්නා. දුන්නාට පස්සේ මාර්යා කල්පනා කරා මේ ලෝකේ ඔක්කොම මිනිස්සු මට බයි දුවනවා. මේ මිනිස්සු ඇවිල්ලා මාව හොයාගෙන ඇවිල්ලා පස්සෙන් ඇවිල්ලා අඬ ගහලා මගේ බඩු ටික මට දුන්නා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අර නේද? හයර් එකට ගත්ත ඇඳුමක් වගේ කියලා. සමහර අය ඉන්න ලොන්ඩ්‍රි කාර්යය ගෙදරට එනකන් ඉන්නවා. එවනේ මේක වේලාසනේ ගිහින් දෙනවා. මෙන්න ඔයාගේ තියාගන්න. එතකොට නම්බුව හොඳයිනේ. බුදුරජාණන් වහන්සේ කළේ ඒක. මාර්ය හොයාගෙන ගිහිල්ලා මාර්යය දුන්න මෙන්න ඔයාගේ මැරෙන ධර්මතා ටික. මාර්ය කියන්නේ ඒකනේ. පුජ්‍යලයක් නෙමෙයි. කවුරු හරි හිතන්න බෑ මේ පුජ්‍යලයක් ඉන්නවා කියලා. අර බබාලා ඉන්නවා, දුවාලා ඉන්නවා එහෙම මොකුත් නැහැ. මේක අපිට පැහැදිලි කරන්නට ගන්න මේ අදහසක්. මෙයාට ගිහිල්ලා දෙනවා මෙන්න මැරෙන ධර්මතා ටික අත්හැරියා. ඒක තමයි මාර්යයට දෙනවා කියන්නේ. ඔබ ඇයි මැරෙන ධර්මතා තියන් ඉන්නේ? මොකටද? තව කොච්චර කාල තියන් ඉන්නද? මේ සංසාරේ කොච්චර ඔය වගේ දේවල් ලබා අතහැර ආවද? ඉතින් තමන්ගේ නුවණ වහගෙන ඉන්නේ ඔය ටිකෙන්නේ. ඔය මරණ ධර්මතා ටික දෘෂ්ටි ජාලයක් බවට පත් වෙලා තමයි නුවණ වැහිලා තියෙන්නේ. නීවරණ කියලා කියන්නේ ඒවට. නීවරණ කියන්නේ ඒවට. දැන් අර මරණ ධර්මතා ටික දෘෂ්ටි ජාලයක් කළා මේක වහගෙන ඉන්නවා. ඇයි වහගෙන ඉන්නේ? හදන්නේ නැහැ. මරණ ධර්මතා ටික ඒව මාරයට බාර දෙන්න. තමන්ට අයිති නැත්තම් තමන්ට අයිති නෑ කියලා මේක හිතන්න ඇයි අපි දෙපාරක් කම්මැලි වෙන්නේ? නිවන ඉබේ ලැබෙනවා. නිවන ඉබේ ලැබෙනවා දෘෂ්ටි වලින් තොර වෙනවා නම් තමයි. දැන් මේසේ මතට හිස් බව පැමිණිලා නැහැ. හේතුව මේකේ පොත් කීපයක් සහ මේ පරවුණු මලක් තියෙනවා. මේ වගේ තමයි සමහර අයගේ බුද්ධියේ ගොඩාක් හිස් අවකාශයක් තියෙන. අයිනකින් කොනකින් එකක් දෙකක් තියෙනවා. අයිනකින් එකක් දෙකක් තිබ්බත් අපිට ඒකට ලකුණු දෙන්න බෑ සම්පූර්ණ මේසේ හිස් කියලා. එතකොට හිස් බව කියන එක ස්වභාව ධර්මයනේ. ඒක අමුතුවෙන් ගෙනල්ලා තියන්න ඕනේ නෑ මම මෙතෙන්ට. නිවනත් ඒ වගේ. නිවන හොයන්න දෙයක් නෑ. අපි දෘෂ්ටි වලින් තොර වුණා නම් මේ පොත් ටික ඇයි මේ මලයි මේ ටිකයි අපි එහෙම අයින් කරලම බලමු. ඕන් දැන් නිවන පැමිණියා මේ සිය මතට. එතෙක් පැමිණිලා තිබ්බේ නෑ.
දැන් කාටවත් කියන්න බෑ මේක උඩ මොනවද තියෙනවයි කියලා. දැන් උන් ඇවිල්ලා තියෙනු නෙවෙයි. ඒ වගේ තමයි අපගේ සිත මතත් යම් දේවල් කොහෙන් හරි එකක් දෙකක් හරි මේක පොතක් හරි මම තියෙනකොට ඔක්කොම හිස්සෙලා. ඒත් යා නොසිස් කියන තත්ත්වයේ තමයි ඉන්නේ. සම්පූර්ණ නිදහස් නොවු කියන තත්ත්වයේ ඉන්නේ. ඉතින් සමහර අයගේම දෙක තුනක් තියෙනවා. සමහර අයගේ එකයි තියෙන්නේ. කොහොම තියෙනවා. සමහර අයගේ ගොඩාක් තියෙනවා. ඉතින් අර එකක් දෙකක් තියෙන අයට ලෙහෙසිනේ ඉක්මනින් ඒක ඉවත් කරන්න පුළුවන්. ගොඩක් බැඳීම් තියෙන අයට වඩා. ආදීනමේ බලන්න. ආදීනව බැලුවාම නිදහස කියන එක උදා කරගන්න පුළුවන්. නෑ අපි මෙහෙම බලාගෙන ගියොත් ඒක ඉබේට වෙනවනේ. දැන් ශරීරයට ආස කෙනෙක් කියලා කියමුකෝ. තමන්ගේ ශරීරයට තමන් කවුද ආස නැත්තේ? අපි හැමෝම ආසයිනේ. තමන්ගේ ශරීරයට හැමෝම ආසයි. තමන්ගේ ශරීරයට ආසයි. කොහොමද බලන්නේ? බලන්න යනවා. මේ ශරීරේ මොකද්ද කියලා. ඉතින් හොඳටම බලාගෙන ගියාම තියෙනවා අනේ මම කියලා හිතාගෙන හිටියේද හුස්ම ගන්නවා. හුස්ම එක වෙලාවක කියන මට මෙච්චර කාලයක් දුන්නා දැන් අද ඉඳලා දෙන්න බෑ. අනේ මට මොකද වෙන්නේ මම මැරෙනවා. බලන්න මම කොච්චර තදින් මගේ කියලා හිතුවාද බොරුනේ මේ වාතයේදනේ මේ ශරීරය අයිති. ජලය අපි ගන්නවා. ජලය කියන මොහොතක දෙන්න බෑ මෙතෙක් කල් දුන්නා අද ඉඳලා දෙන්නේ නෑ ජලය. අයියෝ එතකොට මම කොහොමද ජීවත් වෙන්නේ? අනේ බලන්න මං කියලා තනියෙන් හිතාගෙන හිටියේද මේ ජලයට අයිතිනේ. දැන් ඊළඟට කියනවා ආහාර. ආහාරට කියනවා බෑ මෙතෙක් කල් දුන්නා අද ඉඳලා දෙන්නේ ආහාර. අයියෝ මං ජීවත් වෙන්නේ කොහොමද? අන්න බලන්න මං තනියෙන් මම කියලා හිතුවනේ කෝ මේ තියෙනවනේ. ඇත්තටම ඔයගොල්ලෝ ඔය ඉන්න පිරිසට මම මේ ශරීරය බෙදලා දුන්නොත් එහෙම කොහොමද ඉතුරු වෙන කෑල්ල? ආහාර ටිකටයි ජලයටයි වාතයටයි. ඔය තුනට අපි බෙදලා දෙමුකෝ. කෝ ඉතුරු වෙන කෑල්ල? ඒක නියපොතු කෑල්ලක් තරම් ඉතුරු වේද දෙය? ඈ? අනේ නෑ කොහොමම? දෘෂ්ටි ජාලයක් මම කියන්නේ. ඉතින් ඕක දකින්නක. මනස දෘෂ්ටි. දැන් මේකෙන් ඇති කරගන්න දෘෂ්ටිය ඊළඟට මනෝමය දෘෂ්ටිය බවට පත් කරගන්නවා. මනෝ විඥානයක් බවට පත් කරගන්නවා. ඉන්ද්‍රයන් හයෙන් ගන්න විඥාන ධර්මතා ඒක මනෝ විඥානයක් බවට පත් වෙනවා. ශක්තියින් තුල ශක්තිය නිෂ්පාදනය වෙනවා. බවට පත් වෙනවා. ශක්තියින් තුල ශක්තිය නිර්මාණය වෙනවා. ඒක හරි ස්වභාව ධර්මයක්. දැන් මම මේකට මම ශක්තිය වැය කරන්නේ උඩ දාන්න. අර බිමට ඉබේ වැටෙනවානේ. මම උඩට දාන්න ශක්තිය වෙනකොට ඉබේ නිර්මාණය වෙලා බිමට වැටෙනවා. එකපාරක් කැරකෙවුවම කීප වතාවක් යමක් ඕනනම් කැරකෙන්න පුළුවන්. ඒ තුල ශක්තිය නිර්මාණය වෙනවා. දැන් මේක නම් ඒ තුල ශක්තිය නිර්මාණය නොවිච්ච නිසා ඔහොම තියෙනවා. ටික වේලාවක් මේ කියපු ධර්මයේ විමර්ශනය කරන්න, තමන්ගේ දෘෂ්ටි හොයන්න, දෘෂ්ටි වලින් නිදහස් වෙන්න, ඒ වගේම ලෝකෝත්තර ධර්මය කියන්නේ කුමන්ත කියලා හොයන්න, ඉන්ද්‍රයන්ට ග්‍රහණය කරගන්න බැරි ධර්මය ග්‍රහණය කරගන්නේ කෙසේද කියලා බලන්න. අන්න එවැනි පූර්ණ පරිශ්‍රණයක් කරන කෙනාට අලුත්ම අත්දැකීම්, අලුත්ම දර්ශන පහළ වෙනවා. ජීවිතේ පරදවා මම ධර්මය ජය ගන්නවා කියන අදහසින්, අවබෝධ කරගන්නවා කියන අදහසින් දහම් පරිශ්‍රණයේ යෙදෙන්න ටික වේලාවක් නිහඬව මෙතෙක් වේලා කියන ලද, මීට කලින් කියන ලද සියලුම සද්ධර්මයේ උපයෝගී කරගෙන මේ නිර්වාණ ඥාන දර්ශනය ඇති කර ගැනීමට උත්සාහවත් වන්න ටික වෙලාවක්. මැරෙන්නේ නැතුව මැරෙන්නේ නැතුව ඉන්න මට්ටමට
ඔව් මරණයටත් බය නැතුව යනවා කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් මෙහිම අපි මේ ධර්මය හොයාගෙන යනකොට අවසාන හරියේදී ඕනම කෙනෙකුට එන්නේ එක්ක තමන්ගේ සංකල්පයක් එහෙම නැත්නම් ආත්ම ශ්‍රේහය ආත්මයට තියෙන සෙනෙහස ස්නේහය ඇති වෙනවා. ඒකයි අර අපි කියන්නේ මේ තදින් ආත්මයට හරි බැඳුනහම නිවන් දකින්න බෑනේ. ඉතින් අපි ජීවිතේ ඕනම දෙයක් අතහරින්නේ තව දෙයක් බලාපොරොත්තු වෙන. තව දෙයක් දැකලා තමයි අතහරින්නේ. දැන් ඒ නිසා දැන් ධර්මයේ හැමෙහිදී අපිට තියෙන්නේ එක දෙයක් ධර්මයේ මේ සියල්ලම අතහරින නොපෙනෙන දෙයකට. නිවන පේන්නේ නැහනේ. නොපෙනෙන දෙයකට අතහරිනවා. නොපෙනෙන දෙයකට අතහරිනවා. ඒ කියන්නේ දැන් අපේ ළඟ තියෙන මුදල් පසුම්බේ මුදල් ටිකක් සුපර් මාකට් එකේ බඩු ටික මේසෙ උඩ තිබ්බට පස්සේ මේ මුදල අතහරින්න පුළුවන් ලේසියෙන්ම. ඒකට ඒක ගනුදෙනුවන්නේ. දානය කියලා කියන්නේ මෙහෙම දෙයක් අපිට ලැබෙන්නේ අපි අතහැරලා දානවා, නිකම්ම අතහැරලා දානවා. එතකොට ඒ වගේ දැන් දහම්සොඬ රජුරු යකාගේ කටට පයින්නවා බණපදේ කිව්වෙත් නෑ කියන්නම් කියපු විශ්වාසෙට. ඒ නිසා දැන් අපිත් කරන වැඩේ අපි සියල්ලම මනසේ අතහරිනවා. අපේ මනසට ඊළඟට මොකද්ද වෙන්නේ කියලාවත් අපි දන්නේ නැතුව. නමුත් එතෙන්ට යනකොට මාරයා ඇවිල්ලා තට්ටු කරලා කියනවා මොනවද ඔය කරන්නේ? මේ මෙච්චර හොඳට කාලා බිලි ගෙදරට වෙලා ඉන්න බල මොකට යනවද බනහන්? භාවනා කරන්න. ඕක කරලා කාටද හරි ගියේ? කියලා මනස කතා කරනවා. එහෙම නැත්නම් ඊට වඩා සපයි නෙමෙයි මෙහෙම ඉන්න. මෙහෙම කටයුතු කරන්න. කියලා හිත කියනවා ඇවිල්ලා. මාරයා ඇවිල්ලා කතා කරලා කියනවා. එහෙම කියනවා. එතකොට අඳුන ගන්න ඕන ඔබ නේද මාරයා? ඔබ නේද මාරයා? මට මේ දේ වළක්වන්න හදන්නේ. මේ අපේ ආධ්‍යාත්මික මේ මනෝ විඥානයේ ශක්තිය මේ ශරීරය දරාගෙන ඉන්න අපි හිතනවා මේක අපේ කියලා මගේ කියලා. ඇතරම මගේ නෙමෙයි මට හතුරු. මම ගන්න තීරණ වලට ඔක්කොම මගේ ආධ්‍යාත්මික සිත එන්නේ නැහැ. එකග වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ මේ සාංශාරික බලවේගයක් සහ මෙලොවින් ලබාපු කාය විඥානයක් අතර සටන. දැන් ඕක එකක් කරගෙනනේ හැමෝම ඉන්නේ. ඒ නිසා ඉතින් ගානක් නැහැ. එකක් කරගෙන. දැන් මසට හැදෙන කුකුල්ලෝ ඉන්න කූඩුවේ එයා ඒ කුකුල එයා හිතනවා ඒකම ඇතුලේ මෙම ඉපදුනා ඒකම ඇතුලේ කකා බිවි ජීවත් වෙන ඒකම තමයි ලයිෆ් එක කියලා එයා හිතනවා. හිතපොම මේක ඉවරයි. එයාට නිදහසක් වුමනා වෙන්නේ නැහැ. එතකොට නුවණක් තියෙන කෙනාට තමයි විශේෂ ඥානයක් තියෙන මේක ඇතුලේ හැදුනත් මේක ඇතුලේ මම පැලවුණත් මේ හදන්නේ මේ ඇදෙන්නේ ඕනකට නෙමෙයි කියලා දන්නවා. මට ලෙඩ හැදුනාම සනීප කළත් බෙහෙත් විද්දත් කන්න දුන්නත් මේ හදන්නේ නම් හොඳ කමකට නෙමෙයි කියලා එයාට තේරෙනවා. එයා තමයි කූඩුවේ නිදහස් වෙන්න බලන්නේ. අල්ලා දුවන්න ඕන මගේ පණ බේර ගන්න කියලා. දැන් බය කියන දේ නේ අපිට. බය කියන අපි දැන් අපිට දැන් කැලේක වගේ ඉන්න එක්කෝ භාවනා කරන වෙලාවට මොකක් හරි මානසික බය බාහිරින් වගේ පොල්මන් වගේ තමන්ට එතකොට තියෙනවා යම් අරමුණක් තියෙනවා ඒකත් එක්ක එතකොට තමන්ගේ ජීවිතේ උන අත්හැරලා ඉන්න පුළුවන් මේක. දැන් මෙහෙම ජීවිතේ අත්හරිනවා කියලා කියන්නේ මොකකටවත් බය නැහැ කියන එක නෙමෙයි. රහතන් වහන්සේලාත් බයයි. නෑ ඒ බය කියන එක අවබෝධ කරගන්න පුළුවන්. ඔව් රහතන් පිටින් බැලුවොත් බයයි. රහතන් වහන්සේලා බය නැහැ. යථාර්ථවාදීව නමුත් පිටින් බැලුවහම බයයි. පාරේ අස්ව කරත් වෙනකොට පාරයි නියන්නේ.
මාර්ගඵල ලැබූ ආනන්ද හාමුදුරුවෝ පවා නාලාගිරිය යත ඉස්සරහට එනකොට 3 පාරක් ඉස්සරහට පැනනලු. බුදුහාමුදුරුවෝ බේර ගන්න. ඉතින් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන් මේ ගුටි කනවා කියලා දැනගන්න ආනන්ද හාමුදුරුවෝ පස්සට එන්නේ කියලා බුදුහාමුදුරුවෝ ඉස්සරහට යනවලු. ආනන්ද හාමුදුරුවෝ මේ මුල ඉඳලම මාර්ගඵලලාභීනේ. සෝහාන් මාර්ගඵලලාභී. අරහත් මාර්ගඵලලාභීනේ නැත්තේ. සෝහාන් මාර්ගඵලලාභී. උපස්ථායක තනතුරට එන්න බෑ. මාර්ගඵලයක් ලැබලා නැත්තම් දෙන්නේ නැහැ. මොකද විශ්වාස නැහැ. පුතඥය විශ්වාස නැහැ. කොයි වැත්තේද කියන්න බෑ. දන් දුන්නට වැඳ මුල ඉඳලා කියන්න පටන් ගත්තොත් වමාරන්න කියන්නේ ආමුදුරුවන්ට. ඒ නිසා හරි භයානක සාපිය පුතඥය. වහා ඇවිල්ලා සුළුයි කියලා පිටිපැත්තේ ගහන්න ඕනේ. ඉතින් ඒ වගේ දැන් මෙහෙම දැන් අතහැරීම කියලා කියන එක දැන් සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ තමන්ගේ ළඟ තියෙන සිතුම් පැතුම් අදහස් ඇඟීම් ඔක්කොම අතහරින්න ඕක කියලා. එහෙම නෙමෙයි. ඔබට බාධාවක් වෙච්ච දේ ඔබ අතහරින්න ඕන. එහෙම නැතුව සිතුවිල්ලක් ආවට දැන් ඒ අතහැරීමේ තුල තියෙන ප්‍රබලත්වය අතහරින්න ඕන. ඝනත්වය. ඝනම ස්වභාවය තමයි අතහැරලා දාන්න ඕන. කරදරයක් කියන්නේ මෙහෙමයි. දැන් අපි හිතමුකෝ ගමනක් යනවා කියලා. ගමනක් යද්දි වටේම ගස් තිබ්බට ওই ගස් කපාගෙන යන්නේ නැහැ අපි. අපේ පාරට නැමිලා දින අත්ත විතරක් අපි කපන් යනවා. ඒ වගේ අපි මේ මට මේ සියල්ලගෙන්ම නිදහස් වූ ධර්මතාවය අවබෝධ කර ගැනීම සඳහා බාධක වෙන කාරණේ කුමක්ද? ඒවා කපනවා කියලා කියන්නේ ඒවා තියෙන දේවල් ඔක්කොම එහෙම අයින් කරලා දානෝනේ. සමහර දේවල් අයින් කරන්න බෑ. ජීවිතේ අපේ තියෙන්න ඕන ආදීනව බලන්න ඕන. දැන් උදාහරණයක් තමන්ගේ ජීවිතේ අයින් කරන්න බෑනේ. තමන්ගේ ඥාතිවරයා, තමන්ගේ මව්පියෝ, දරුවෝ, ස්වාමියා, මේ ස්වාමි දියනේ අයින් කරන්න බෑනේ. එතකොට ඒ බැඳීම් තුල වුණත් අපි ඉක්මවා යන නුවණක් පහළ කරගන්නට අපිට ඇති වෙනවා ආදීනව සංඥාවක්. එතකොට ආදීනවේ බලන ක්‍රමයෙන් නැති කරන්න පුළුවන්. ඔන්න අපිට පුළුවන් වල්ලු මාල ටිකක් නම් සාරියක් සෙරප්පු දෙකක් නම් ඕක කාට හරි දීලා දාලා ඒක අමතක කරලා දාන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා ඒ විදිහට ප්‍රහාණය කරලා ආදීනවේ බලලා අපිට පුළුවන් ඒවත් කිරීම සිදු කරගන්න. දැන් මම නිතරම කියන දෙයක් තමයි ඔබේ සිතේ යම් ප්‍රතිශතයක් තිබුණට මේකට බාධාවක් නෙමෙයි. වැඩි ප්‍රතිශතයක් තිබුණොත් තමයි බාධාව කියලා පැහැදිලි කරනවා. ඒ නිසා ඔබේ හිතේ සම්පූර්ණ කෙලෙස් වෙන්න ඕනේ. ඔබට බාධකය වෙන්නේ වැඩි ප්‍රතිශතය. වැඩි ප්‍රතිශතය තියෙන හැම කුමකද කියලා තමන් හොයන්න ඕන. සමහරලාට තමන් හොයාගෙන ගිහිල්ලා මේක වෙන්නේ නැති බාධාව කියලා හිතුවට සමහරලාට ඒක නෙමෙන්න පුළුවන් බාධාව. තමන්ගේ තියෙන අයෝනිසෝ මනසිකාරය වෙන්න පුළුවන්, වීරිය මදි බව වෙන්න පුළුවන්. ඒක අධික වීරිය වෙන්න පුළුවන්. නැත්නම් මාන්නය දවස පුරාම කියන්නේ මෙහෙමයි. අපිට දැන් මේ නිවන් ධර්මයේ හොයන්නනේ ඕන. කිං සත්‍ය ගවේෂි. කුමද්ද මේ සත්‍ය කියලා හොයනවා. ඒ හොයාගෙන යන ගමනක් තමයි කරන්න ඕනේ. එහෙම නැතුව දැන් අපි මනස හිස් කරගෙන හිටියයි කියලාම ඇතිඵලක් නැහැ. මනස නිසංසලේ තියාගෙන හිටියයි කියලා ඇතිඵලක් නැහැ. නෑ මනස හිස් කරගෙන ඉඳලා වැඩක් නැහැ. නෑ එහෙම කමකුත් නෑ. ඒක කමකුත් නෑ. දැන් සමහර ආසාවල් හරි සරලයි. මට අන්නාසිගෙඩියක් කන්න හිතෙනවා. ඕක ආදීනේ බලන්න හරි මෙහෙ පෙරලන්න ඕනේ. සරලයිනේ. කඩෙන් ගෙනාව කෑව ඉවරයි. පස්සේ එන්නේ ඉවරයි. ඒක ඉවරයි. සමහර මිනිස්සුන්ගේ මේ කැමැත්ත වල හට ගන්නවා ආසාවල් ඇති වෙන ඒක කාටවත් කරදරයක්වත් නැහැ. අනිත් එක ඒක තියෙනවා. අනිත් එක ඒක මේ ආදීනේ බල්ලා මේ බල්ලා ඒක නතර කරන්න බෑ සමහර වෙලාවට. අර දොළ දුක වගේ තමයි. එයාට අනේ වැඩක් නැහැ. අඹ කෑවත් එකයි නැතත් එකයි එහෙම බෑ. ඒ කාලේට එයාට හිතුණා මේක කන්න ඕනේ කියලා
අඹ කෑල්ලක් මේක ඒ අඹම කන්න ඕනේ. ඒක ගෙනල්ලා දුන්නා ඉවරයි. ඉතින් ඔය බබාලා ලැබෙන කාලේ නෙමෙයි ඔක්කොටම බබාලා තමයි මොන දොළ දුක තියෙනවා. නෑ දැන් සංඥාව මිරිඟුවක් කියලා බලන්නේ සංඥාවෙන්නේ. මිරිඟුවක් කියන එකම මිරිඟුවක්. දැන් මේක සූක්ෂම දහමන්නේ. ඒ නිසා සියුම් ඥානය නුවණ කියන එක මෙතෙන්ට පතුරවන්න ඕන. අර ඉස්කෝලේදී මේ දාපු නුවණ නම් මදි. ඒක කියන දේ උකහා ගන්නනේ, ඉගෙන ගන්න. මේක ඉගෙන ගන්න නෙමෙයි මේක පරේෂණය කරන්න. ඒක අදි ඥානය, අදි චිත්තේ සහ සූක්ෂම ඥානය. සියුම් ධර්ම කරුණක්. දැන් මම හැමදාම එකම දේ පැහැදිලි කළත් මේ පැහැදිලි නොවන්නේ අන්තයකට නොවැටෙන නිසා. අන්තයකට වැටෙන්න කිව්වනම් මේක හරිම ලේසි තේරුම් ගන්න. සායනහස මේ පැත්තට ගියාම කියන මේ පැත්තේ නෙමෙයි කියලා මේ පැත්තේ කියනවා, මේ පැත්තට ගියාම කියන මේ පැත්තේ නෙමෙයි මේ පැත්තේ කියනවා. ඉතින් ඔහොම ගිහලා අවසානයේ ආන කොයි පැත්තද හාමුදුරනේ ඔක තියෙන්නේ? තේරෙන්නේ ටික කියන්නකෝ. අන්තයකට, දෘෂ්ටියකට, රූපයකට, වේදනාවකට, සංඥාවකට, සංකාරේ, විඥානයකට අනුගත වෙන්නමයි හදලා තියෙන්නේ. එතකොට පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කිව්වනම් මම දුකේ පිහිටවන්න බලන්නේ නැහැ. ඒ කියන්නේ මේ පහෙන් එකක් දෙන්නේ නැහැ මම දෙන්නේ මේ පහෙන් තොර එකක්. ඉතින් ඔය තොර එක පුබ්බේ අනුසුතේසු ධම්මේසු පෙර අහලා නැහැ. පෙර දැකලත් නැහැ, පෙර අහලත් නැහැ, පෙර විඳලත් නැහැ. උගුත්ම නැහැ. ඒ නිසා තමයි නුපුරුදු දහම. හැමදෙනාම මේ අහලා නැහැ මේ සම්බුද්ධ ධර්මයේ තාම ඇහිලා නැහැ. ඒක සරල දෙයක්. ඒක ස්වභාවයක්. ඒක සමහරලාට මතු පිටුනොත් එහෙම සමහරලාට මාර්ගඵලයක් ලැබුව කෙනෙකුටවත් සිත එක අරමුණක තියන්න බෑ. සිත පුරුදු වෙලා තියෙන්නේ අරමුණෙන් අරමුණට මාරේ. තියා ගත්තොත් එපා වෙනවා. හරි එකම කෑමක් කලක් කෑවා වගේ තමයි. ඔව් ඒකට කියන්නේ තත්‍රාවිනන්දනී නැවත ඇලෙනවා. නැවත බැඳෙනවා. ඒකට හේතුව අපේ පුරුදු හිතනේ ඉන්නේ ඉස්සරහට. පුරුදු හිත නතර කරන්න බෑනේ. දැන් අර මේ ඉස්සෝ විකුණපු මිනිස්සෙකුට කොන්දොස්තරකමක් හම්බුණාලු. ඒ මිනිස්සයා ටිකක් මේ කොටුව මහරගම කියා ඉඳලා ඉස්සෝ වඩේ කියලා කියනවලු මෙතනදී. ඉතින් ඒ වගේ අපේ හිතත් අර මේ විමර්ශනය කරන්න මේ යොදාගෙන ඉන්නේ ටික වෙලාවක් ඉන්නකොට වෙන මොකක් හරි කිව්ත් එතෙන් දෙනවා. තත්‍රාභිනන්දනේ නැවත ඇල්ලා. ඉතින් ඒක අමාරු දෙයක් නෙමෙයි. නමුත් ඒකට ක්‍රමානුකූල හැඩ ගැහිම තුලින් පුරුදු පුහුණු වීම තුලදී අපිට අදාළ විමර්ශනය කරගන්න හැකියාව ලැබෙනවා. ඕක ස්වභාවයක් කියලා තේරුම් ගන්න ඕනේ. ස්වභාවයක් නෑ ඉහළට පවතින සත්‍යයක් නෙමෙයි. පුරුදු වුණාම ඉබේ සිද්ධ වෙන දෙයක්. ඒව එච්චර මේ දෙයක් නෑ. ඒව වාසනා ගුණ කියලා ස්වභාවවල තියෙනත් පුළුවන්. අනිත් එක අපි මුලනේ ඉස්සෙල්ලා පාද ගන්න හදන්නේ. ගහ පෙරලන්න මුල පාද ගන්නයි හදන්නේ. එතකොට මුල පාදා ගැනීමේදී අපි මේ අපේක්ෂා කරන්නේ නැහැ ඔබ ළඟ සියලු කෙලෙස් නැති වුණාට පස්සේ ඇති කරගන්න නිවන නෙමෙයි මුලදී තියෙන්නේ. කෙලෙස් වල වැඩි ප්‍රතිශතය නැති කිරීම තුළ ඇති වෙන නිවන. හැබැයි වැඩි ප්‍රතිශතය ඇති කරගන්නවා කියලා කියන්නේ කෙලෙස් පැත්තට බර නැහැ කියන එක. ඒ කියන්නේ යා නිකලස් කියන එක. නිකලස් කියන පැත්තට වැටුණාට පස්සෙත් එයාට කෙලස් තියෙනවා. ඒත් එයා නිකලස් පැත්තේ. ඒ නිසා එයා කොයි පැත්තටද වෙන්නේ? සෝතාපන්න. එයා මේ ඒකාන්ත වශයෙන් යනවා
මහා සාගරයට ජලයක් ගලාගෙන යනවා වගේ නිර්වාණය කරා ගමන් කරගෙන යනවා. නිර්වාණය කරා ගමන් කරගෙන යනවා. ඒකේ ඒ ස්වභාවය ඒකයි. ඒ පැත්තට වැටෙන්න ඕන. ඒ පැත්තට යමු වෙන්න ඕන. දැන් ඔයත් බලන්න ඕන ටිකක්. අනිත් එක දේශකයන්න් වහන්සේ හැටියට අපි තේරුම් ගන්න ඕන ටිකක්. ඔව්. අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා ජීවිතේ හැම දෙයකටම වඩා ධර්මයේ ඉස්සරහින් තියාගන්න. දැන් අපේ ජීවිතේට මොන දේ ලැබුණත් මොන දේ තිබුණත් මොන තානාන්තරේ තිබුණත් මොන තත්යකට ගියත් අම්මා තාත්තටත් වඩා ඉහළින් බබලෙන්නේ ධර්මය. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් හරි අසාධාරණයි නේ කියලා. එහෙම තමයි තියෙන්නේ. ඔව්. තියෙන්නේ. ඔව්. අවබෝධ වෙන්නේ. හොයාගන්න බෑ. ඔව් මොකකට හරි දැඩිව ඇලීමක් තියෙනවනේ. ඒ දේ හොයාගන්න. සමහර වෙලාවට Tamanට Taman ඇලිලා ඇති. Tamanගේ අභිමානය වෙනුවෙන්, Tamanගේ මමත්වය මම ඍජු කෙනෙක්, මම හරි කෙනෙක්, මම ප්‍රබල කෙනෙක්, මට හිතුණු දේ තමයි මම කරන්නේ කියලා එහෙමත් වෙන්න පුළුවන්. ඔව්. එහෙම අස්මිමානේ. ඒකනේ මොහොර තැලෙන්න බෑනේ. හේතුව මොකද? මොකද හේතුව? හේතුව මොකද? ඒ ඕනම දෙයකට ඇලුනොත් රැඳීම කියන එක ඇති වෙනවා. මනෝ සංචේතනයතර පහළ වෙනවා සුඛ දුක්ඛ උපේක්ෂා විඳිනවා. විඳිනකොට ඒ වින්දනයේ ආහාරය කරගෙන සක්කාය දිට්ඨිය පවතිනවා. එතකොට ලෝකීය වෙනවා. ලෝකීය. දැන් අපි මෙතනින් අපි අර හිතෙන් නිදහස් කරන්නනේ උත්සාහ කරන්නේ. හිතෙන් නිදහස් කරන්න නම් සියලු බැඳීම් වලින් නිදහස් වෙන්න. නෑ ඒක එහෙම කියලා කියන්නත් බෑ. දැන් අපිට හරියටම න්‍යායක් පෙන්වන්න පුළුවන් නම් මෙන්න මේක මේ ක්‍රමයට මේ විදිහට කරා මෙන්න මේ වෙලාවේ නිවන් දකින්නයි කියලා මේ ඔක්කොටම දෙන්න තිබ්බා. නිවනත් සොයනවා ප්‍රහාණය කළ යුතු ධර්මත් ප්‍රහාණය කරනවා. ගස් කපා හිටියටමදි ගමන යන්න ඕන. ගමන ගියාටමදි ගස් කපාගෙන යන්න ඕන. අන්න හරි. නැත්නම් වාඩි වෙලා ගස් කපා ඉඳි ගමන යන්නේ. උදාහරණයක් හොඳයිනේ. දැන් තේරෙනවනේ නිවන කියන දිශාව මොකද්ද කියලා හොයන්න. නැත්නම් ඉතින් අවබෝධ වෙන්නේ මොකද්ද? නිවනේ ස්වરૂපය, නිවනේ හැඩය, නිවනේ රසය පතපතා ඒ ප්‍රදේශයට Taman නැඹුරු වෙන්න ඕන, නැමෙන්න ඕන. ඒකට නැමෙන අතු බාධක කොටි වලස්සු පරද්දගෙන ඉස්සරහට යන්න ඕන. හොයාගන්න බැරි. ඒ ප්‍රඥාව නැමැති ආයුධය අරගෙන යන්න මේ මොහොතේ බාධකේ මොකද්ද කියලා අඳුන ගන්න. සමහරලාට මුකුත්ම බාධාවක් නැහැ කියලා පෙනුනත් අලු යට ගිනි තිබිය හැකියි. සමහර අම්මලා ලිප දිහා බැලුවාම කෝ ලිප නිවිලනේ. නෑ දරුවෝ පොඩ්ඩක් ඉන්නේ කියලා අලු ටික එහාට මෙහාට කරලා ගිනි එක චූටි අඟුරක් හොයා ගන්න උදේට. ඔවර් පොඩි රොඩු කෑලි දෙක තුනක් තියලා පිම්බ ගම පත් වෙනවා. ඒ වගේ තමයි සමහර අයගේ කෙලෙස් තුනී වෙලා යටපත් වෙලා හොඳට නිවිලා. අනේ මට හොයා ගන්න බෑනේ අඟුරක් නෑනේ. පොඩ්ඩක් අලු ටික එහාට මෙහාට කරලා පොඩ්ඩක් බලන්න. එතකොට ආව වෙනවා ගිනි අඟුර. අන්න ඒ අඟුර තියෙන නිසා තමයි ඔබ නිමුණා කියන තැනට තාම හිමිකම් නැත්තේ. ඒ නිසා නිතරම මම නිමුණා කියන තැනටපත් නුනනම් හැංගිච්ච ගිනි අඟුර කොහෙද තියෙන්නේ? ඔය දේ කාටත් උනා, මටත් උනා. මමත් හොඳටම දන්නවා. පැහැදිලිවම දන්නවා. මට මේ ලෝකේ මාවත් අතහරින්න පුළුවන්, මේ සියල්ලම අතහරින්නත් පුළුවන්. ඒ නිවන් පහළ වෙන්නේ නැත්තේ ඇයි මට? දේශය ඒක ප්‍රබල ප්‍රබල කාරණයක් හැටියට ඒක තියාගෙන ඉන්නවා නම් විදර්ශනා කරන්න. ඇයි මන් තරහ ගන්නෙ? තියෙන්නත් පුළුවන්. එන තදින් එනවා. තදින් ඒකට හිත අඳුර ගන්නවා. මේක සැඟවිලා තියෙනව නේද කියලා. එතකොට ඒක විදර්ශනා කරන්න. මේ ද්වේෂය ගන්නෙ ඇයිද?
ඇයි මම මේ ද්වේෂය හංගගෙන තියෙන්නේ? හරි මාව ආරක්ෂා කරගන්න. සර්පයෙකුට දල තියෙන්නේ, හරකෙකුට අන් තියෙන්නේ. ඒ වගේම මිනිස්සුන්ට ද්වේෂය කියන එක තියෙන්නේ තමන්ගේ රාමුව රැකගන්නනේ. තමන්ගේ රාමුව රැකගන්න. එතකොට මම රාමුව කියලා හදාගෙන තියෙන්නේ මොකද්ද? මම මේ ගාඩ් එක හැටියට, දල හැටියට, තුවක්කුවක් හැටියට නේද තියාගෙන ඉන්නේ. එතකොට මේ බලන්න, විදර්ශනා කරලා බලන්න මේ ද්වේෂය තියාගෙන ඉන්නේ මම මේ මොන දේ රැක ගන්නද කියලා බලන්න. මේ ශරීරය, මානසිකත්වය හැදිලා තියෙන දිහා නෑ ඉතින් දුවක්කු තියාගන්න තානන්නේ. තියාගන්න තානන්නේ. ඔව් දුවක්කු තියාගන්න තානන්නේ. හරි. ඒ නිසා ඒ කියන්නේ ද්වේෂය කියලා කියන්නේ දුවක්කුවක් වගේ දෙයක්. ඕක තියෙනවා, ඒක මතු පිටින් තියෙනවා. සමහරලාට මේ පිටින් ගන්න තරහ, මේ කෑ ගැසිලින් ගන්න නෙමෙයි ද්වේෂය කියලා කියන්නේ. හිතේ සමහරලාට ඇවිලෙන චූටි කැක්කුමක් ගන්න නෙමෙයි ද්වේෂය කියලා කියන්නේ. අර පතුලේ සැඟවිච්ච ප්‍රබල දෙයක් තියෙනවා නම් තමයි බාධකයක් බවට පත් වෙන්නේ. ඒ නිසා ඒකට කමන්නේ. එහෙම දෙයක් කමන්නේ. ඒ දේවල් තරහ නෙමෙයිනේ ඒක ඇතුලේ අවසරනේ තියෙන්නේ. කරුණාවනේ. ඒ වේගෙන් කෑ ගහනවා විතරයි. මේ කැක්කුමකින් කෑ ගහනවා විතරයි සෙනේ. ඒක දෙයක් නෑනේ. එහෙම දෙයක් ඇතන. එතකොට කොයි දේ හරි බාධාවක් තියෙනවා නම් ඒක নানা ප්‍රකාර විදිහින් ඒ දේ දිස්ස බලන්න. බැලුවාම අත්හරින්න පුළුවන්. දැන් ආදීනමේ බැලුවාම එහෙම කරන්න පුළුවන්. ඕනම දෙයක් දිහා. එහෙමනම් හොඳයි, අද වැඩසටහන අපි මෙතන අවසන් කරනවා.